හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා chat එකෙන් දාන්න මම කලින් කිව්වා වගේ ඔන්ලයින් කරනකොට ඒක ලේසි නැහැ අපිට ටෙක්නිකල් බැරියර්ස් ගොඩ තියෙනවා මොකද ලංකාව කියන්නේ fully connected රටක් වුණාට ඔයගොල්ලෝ දන්නවද ලෝකේ ඒ වගේ රටවල් තියෙන්නේ ඉතා අඩුවෙන් අපි සාමාන්‍යයෙන් අපේ ලංකාව කියනවා 99.99% connected කියලා. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු ගත්තම මිනිස්සුයි ජනගහනය ගත්තම අපේ රටේ කනෙක්ෂන් තියනවා කියන ජනගහනයට සමානුපාතිකව 99.99%ක්ම කනෙක්ෂන්ස්. ඉතින් ඒතර එක මිනිස්සෙකුට ෆෝන් කීපයක් තියෙනවා. ඒ වගේ කනෙක්ෂන් සමහරට වැඩි වෙලා සමහර පැති වලට කනෙක්ෂන් නැති වෙන්නත් පුළුවන්. ඒත් කනෙක්ෂන් තිබ්බට දැන් මේ දවස්වල වුණත් ඕගොල්ලන්ට පොඩි බෑඩ් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. දැන් 3G එහෙම ගත්තම 4G ගත්තම ස්ලෝ. මොකද ඔක්කොම ඔන්ලයින් යන්නේ. එහෙනම් ඉන්ටර්නෙට් යූසේජ් එක වැඩි. බෑන්ඩ්විඩ්ත් එක ගොඩාක් හෙවිලි යූස් වෙන හින්දා ස්ලෝ වෙනවා, ඉන්ටරප්ෂන්ස් එනවා, ඩිස්කනෙක්ට් වෙනවා. සමහරට මං කියන දේ ඔයගොල්ලන්ට කැඩි කැඩි ඇහෙන්නේ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරි ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒත් ඉතින් අපි කොහොම හරි එන විදිහට මුණ දෙන්න ඕන. ඉතින් එහෙම නැත්තම් දැන් මේ වෙලාවේ ඔය කොවිඩ් ප්‍රශ්නේ ලංකාව වගේ නෙමෙයි අනිත් රටවල් ඔක්කොටම බලපාලා තියෙන්නේ. ඉතින් අනිත් රටවල් ඔක්කොටම බලපාලා තියෙන්නේ හෙවිලි. සමහර ප්‍රෙඩික්ෂන්ස් තියෙනවා ලංකාවෙත් භාගයකට විතර මේක ඉන්ෆෙක්ට් වෙයි කියලා. ඒ වගේ තියෙනවා. අපි දන්නේ නැහැ. ඉතින් කාලය කියන එක කොහොමත් යනවා. හැබැයි IT කියන්නේ ගොඩක් හොඳ සොලියුෂන් එකක්. මොකද ඔයගොල්ලන්ට තේරෙනවා ඇති දැන් උනත් මොන ප්‍රශ්න වුණත් අන්තිමට පොඩ්ඩක් හරි ගැලවිලා ඉන්නේ ඒකේ IT කියන සෙක්ෂන් එක. මොකද ඔන්ලයින් වැඩ කරන්න පුළුවන්. ගෙවල් වල ඉඳන් වැඩ කරන්න පුළුවන්. ඒකේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක තියෙනකන් අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් කවදා හරි power, electricity, connectivity නැති වුණොත් ඒ IT වලිනුත් වැඩක් නැති වෙනවා. හැබැයි තාම අපි එතනට අවිල්ලා නැහැ. තාමත් අපිට IT වලින් වැඩක් ගන්න පුළුවන්. ඉතින් හැබැයි ට්‍රැඩිෂනල් ජොබ්ස් ගොඩක් ඒවා චැලෙන්ජ් එකක්. ගෙදර ඉඳන් කරන්න පුළුවන් වැඩ තියෙනවා, බැරි ඒවා තියෙනවා. ගෙදර ඉඳන් ගාමන්ට්ස් ගත්තොත් ගාමන්ට්ස් වල වගේ වැඩ කරන්න ගෙදර ඉඳන් පොඩි ප්‍රොඩක්ෂන් ලෙවල් වැඩ කරන්න අමාරුයි. ඒත් සමහර වැඩ තියෙනවා කරන්න පුළුවන්. ටෙක්නිකල් ලෙවල් වැඩ එතකොට IT රිලේටඩ් ඒවා කරන්න පුළුවන්. ඉතින් අදටත් ඉතිරි වෙලා තියෙන ජොබ්ස් තමයි IT රිලේටඩ් ජොබ්ස්. දැන් මේ ගොඩක් Zoom වගේ කම්පැනිස් එතකොට ටීම් MS ටීම් Zoom වගේ රිමෝට් ඇක්සස් දෙන ඔන්ලයින් ලර්නින් දැන් ඔයගොල්ලෝ දන්නවද දන්නේ අලුතෙන් කම්පැනිස් ගොඩාක් පටන් ගත්තා ඔන්ලයින් ලර්නින් ලංකාවේ මිනිස්සු පටන් ගත්තා හේතුව ඒකේ ඔපචුනිටිස් තියෙන හින්දා ඉතින් මේක අමාරුයි තමයි ඒත් අපි දන්නේ නැහැ ෆිසිකලි කවදා පටන් ගන්නද කියලා ෆිසිකලි කවදා අපිට මූණට මූණලා කතා කරන්න පුළුවන් වේද කියන එක අපි දන්නේ හැබැයි ඇඩ්වාන්ටේජස් නැත්තේ නෑ මේකේ දැන් මට ඊයේ කතා කරා දරුවේ ඒ දරුවා බලංගොඩ ඉතින් බලංගොඩ ඉඳන් එයා පන්ති හෙව්වයි කියලා කිව්ව මට රත්නපුරට එනකම්. හැබැයි ක්ලාසස් නැහැ. බලංගොඩ ඉඳන් රත්නපුරට එනකම් බලන ඉංග්‍රීසි මීඩියම් IT ඉගෙන ගන්න ක්ලාසස් නැහැ. මගේ යාළුවෙක් ඉන්නවා බලංගොඩ ක්ලාසස් කරන මම ඇහුවා ඊට පස්සේ එයාගේ බැලුවද කියලා අමිල පද්මසිරි කියලා. එයා ප්‍රසිද්ධ එක්කෙනෙක් බලංගොඩ මොකද ඒ දවස්වල මගේ බැච් එක මගෙත් එක්ක BIT කරපු ස්ටුඩන්ට් කෙනෙක් මගෙත් එක්කම කරපු එක්කෙනෙක්. ඉතින් ඒ හින්දා දැන් මම ඇහුවා ඒත් එයාත් ඊට පස්සේ කිව්වේ සිංහල මීඩියම් විතරයි කරන්නේ ඉංග්‍රීසි මීඩියම් කරන්න. ඉතින් ඒ වගේ දුර ඉන්න ළමයින්ට අපිට සර්විස් එක දෙන්න හම්බ වෙනවා. ඒක ඇඩ්වාන්ටේජ් එකක්. ඉතින් ඒ හින්දා හැම වෙලේම මේවා චැලෙන්ජස් විදියට ගන්න. ඉතින් අපි දන්නේ ඉස්සරහට සමහරට මෙහෙමවත් බැරි වෙන්න පුළුවන්. මෙහෙමවත් බැරි වෙන්න දැන් මට මතකයි මම IT ඉගෙන ගන්න කාලේ මම කැම්පස් යන කාලේ ඉන්ටර්නෙට් කියන එක අපිට හරි රෙයා. ඉන්ටර්නෙට් කියන එක හොයාගන්න නැහැ. කැම්පස් එකේ ඉන්ටර්නෙට් තියෙනවා. ගෙදර ආවම ඉතින් පර්සනල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැහැ. ඒ කාලේ මම කියලා තියෙනවා ඔයගොල්ලන්ට සමහර අවස්ථාවල ඒ කාලේ මට තිබ්බා මේ මොබිටෙල් සිම් එකක් ඔය මොබිටෙල් සිම් වල ඒ දවස්වල පොඩි ඔෆර් එකක් තිබ්බා මේ අලුතෙන් සිම් එකක් ගත්තොත් ඉන්ටර්නෙට් යන්න පුළුවන් ෆ්‍රී ඒ කියන්නේ ඉන්ටර්නෙට් යන්න ෆ්‍රී හම්බ වෙනවා 3G edge වලින් වලින් හම්බ වෙනවා edge වලින් ෆ්‍රී හම්බ වෙනවා හැබැයි මේ ඒකට රීලෝඩ් කරේ නැත්නම් කැපිලා ගිහලා 2.35ක් වෙනකන් කැපිලා නවතිනවා එතකොට 2.35ක් වෙනකන් කැපිලා නැවතුනාට පස්සේ මේ ආයේ කැපෙන්නේ හැබැයි 2.35 දී ඉන්ටර්නෙට් යන්නේ. ඉතින් අපි යාළුවෙක් හිටියේ දවසට යා ඔය ඉන්ටර්නෙට් සිම් කිය ටිකක් වැඩි ගන්න විකුණනවා. අපිට අහුණා මනුස්සයගේ හොරේ මොකද්ද කියලා. ඒතකොට මේක තමයි වැඩේ. ඉතින් ඔය බග් එක පාවිච්චි කරලා මට මතකයි මේ ඉන්ටර්නෙට් වල ග්‍රැෆික් ලෝඩ් වෙන්නේ නැහැ ඒ දවස්වල. ඉතින් ග්‍රැෆික් ලෝඩ් වෙන්නේ ටෙක්ස්ට් විතරයි දාන්නේ. අකුරු විතරක් පේන්න ඉන්ටර්නෙට් හදාගෙන සෙටින්ග්ස් හදන්න පුළුවන් ෆෝන් එකේ ඉමේජ් ලෝඩ් වෙන්න එපා. ඉමේජ් වලට ක්‍රොස් ලෝඩ් වෙන්න අර එහෙම කතරේ ලෝඩ් වෙන්න. අකුරු විතරක් ලෝඩ් වෙන්නේ.
එහෙම අකුරු විතරක් ලෝඩ් වෙන්න දාගෙන තමයි දවසට මට මතකයි planet source code කියලා වෙබ්සයිට් එකක් තිබ්බා. ඒ planet source code වෙබ්සයිට් එකට ගිහිල්ලා කෝඩ්ස් බලාගෙන ඒ කෝඩ්ස් ප්‍රැක්ටිස් කරන්න දැන් Pentium 1 මැෂින් එකක් මට තිබ්බේ. ඉතින් අමාරුයි, හරි අමාරුයි නෝට්පෑඩ් එකේ ගහලා මොන VBS වගේ ඒවා ඉගෙන VB strips ඒ වගේ ඒවා නම් කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරලා සමහර batch file හදලා DOS command prompt වලින් කරලා එහෙම තමයි අපි programming ඉගෙන ගත්තේ. එතකොට ඉතින් මම දන්නවා ඒ කාලේ කොච්චර අමාරුද මීට වැඩිය. දැන් ඔයාලට අඩුම ගානේ මගේ ස්ක්‍රීන් එක පේනවා. අඩුම ගානේ ඔයාලට ඔයාලගේ කම්පියුටර් එකට ඉන්ටර්නෙට් තියෙනවා. පර්සනල් ඉන්ටර්නෙට් තියෙනවා. ස්ක්‍රීන් එක පේනවා. කොවිඩ් හින්දා අපි සෙපරේට් වෙලා හිටියට ඕගොල්ලන්ට සාපේක්ෂව අපිට තිබ්බට වඩා ෆැසිලිටිස් තියෙනවා. ඒ හින්දා හැම එකටම බ්ලේම් එක දදා බැන ඉන්න එපා. මෙහෙම හරියන්නේ නැහැ. ෆිසිකල් තමා කරන්න. ගොඩක් ළමයි ඩ්‍රොප් නේ. ගොඩක් ළමයි දැන් අපේ ක්ලාස් එකේ හිටපු ළමයි ප්‍රමාණයෙන් කී දෙනෙක්ද ඔන්ලයින් එන්නේ. ප්‍රශ්න ඇති. අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති. ඩේටා ප්‍රශ්න ඇති. සිග්නල් ප්‍රශ්න ඇති. ගොඩ ප්‍රශ්න ඇති. ඒත් කරන්න දෙයක් නැහැ. අපිට නවතින්න බෑ. මොකද අපි නවතිනවා කියන්නේ ඒක අපිට පාඩුයි. කවුරු නැවතුනත් අපිට හේතු කියන්න පුළුවන්. අපේ ගෙදරට සිග්නල් නැහැ. මට ඩේටා කනෙක්ෂන් නැහැ. මට කම්පියුටර් එකක් නැහැ. ෆෝන් එකක් තියෙනවනේ. ඉතින් මොනවා හරි හේතුවක් කියන්න පුළුවන්. මොනවා හරි හේතුවක් කියන්න පුළුවන්. මේ වැඩේ නොකර ඉන්න. හැබැයි වැඩේ කරන්න ෆවුන්ඩේෂන් එක හදාගන්න එක ඊට වඩා අමාරුයි. ඒ හින්දා පුතේ මේ කොහොමත් මේක චැලෙන්ජ් එකක් විදියට ගන්න. මේ ඔන්ලයින් එන්වයරන්මන්ට් එක ඉගෙන ගන්නවා කියන එක චැලෙන්ජ් එකක් විදියට ගන්න. ඔයගලන්ට වරදින්නේ නැහැ. ඔයගලන්ට කරගන්න පුළුවන්. අනිත් එක මම හැම වෙලෙම කියලා දෙනවා ඔයගලන්ට ෆීස් ගෙවන්න ප්‍රශ්න තියෙනවා නම් කමන්නේ කියලා එන්න පන්තියට. මොකද ෆීස් ගෙවන එකට වඩා මෙතනදි මට පාඩම කරන්න ඔයගොල්ලෝ සහභාගී වෙන එක වටිනවා. ඔයගොල්ලෝ කවුරුත් නැත්තම් මම තනියෙන් පාඩම ගන්නලා වැඩක් නැහැ. අද ඔක්කොටම ෆීස් ගෙවන්න බැරි කාලයක් ආවොත් මම නිකම්ම පාඩමත් කරන්නේ නැතුව ඉඳී. එතකොට ඕගොල්ලන් ඉස්සරහට යන්නේ නැහැ, මම යන්නේ නැහැ. අපි පුළුවන් විදිහට මේක කරගෙන යමු. ඉතින් ඕගොල්ලන්ගේ සපෝට් එක පුළුවන් වෙලාවට දෙන්න. ප්‍රශ්න අහන්න කිව්වම අහන්න. තේරෙන්නේ නැති දේවල්. මොකද මට ඕන ඇත්තටම ඔයාලා මේක කරගන්න. මම මේක උගන්නලා යනවා කියන එක මගේ සැටිස්ෆැක්ෂන් එක තමයි. ඒක ඇත්ත. හැබැයි මගේ සැටිස්ෆැක්ෂන් එක දෙගුණ තුන්ගුණයක් වෙනවා. ඕගොල්ලෝ මට URL එකක් එවනවා නම් සර් මම මේ කරපු එක හරියද කියලා බලන්න. මම මේක හොස්ට් කරා මේක බලන්න. මම මෙන්න මේ දේවල් ටික ඇඩ් කරා. දැන් මගේ වෙබ්සයිට් එකේ මේ ෆීචර්ස් තියෙනවා කියලා මට IP address එකක් එවනවා නම් මේකෙන් බලන්න පේනවද කියලා. ඒක මට that is more than I'm more than happy to see if you can do that. Right? Please try to do something. Try to add value and do something additionally. What we have learned, practice it. Not just practicing, improve it. Add something from the internet. Internet වලින් තව දේවල් දාන්න. විභාග ප්‍රශ්න පුළුවන් නම් ඉන්ටරැක්ටිව්ලි හදන්න මේ වගේන් කරගන්න පුළුවන්. මොකද මම කලිනුත් පෙන්වුවා පේපර් එකේ ප්‍රශ්න තියෙනවා බලන්න. දැන් මම මේකෙන්ම පෙන්වුවොත් ප්‍රශ්න ඩවුන්ලෝඩ් කරපු පේපර් එක කලින් ඕපන් කරලා බලුවානේ. එතකොට sorry මේකේ ඇඩ්වාන්ස් ලෙවල් පේපර් එක මේ තියෙන්නේ. ඇඩ්වාන්ස් ලෙවල් පේපර් එක ගත්තම මේ සමහර ප්‍රශ්න ඔයාලට මේවා කරගන්න පුළුවන්. බැරි ඒවා නෙමෙයි. බලමු අපි මේ PHP ප්‍රශ්නයක් තිබ්බනේ. මේ බලන්න මේ තියෙන PHP ප්‍රශ්නේ. මේකට උත්තරේ දැම්ම ඔයාලා දන්නවා. මේ PHP වල කෝඩ් එකක් දීලා තියෙනවා. 1 කියලා තියෙනවා welcome, 2 කියලා තියෙනවා 2020. ඊට පස්සේ echo කරලා තියෙනවා 1.2. 1.2 ඒ කියන්නේ මොකද්ද කරලා තියෙන්නේ? 1 ව concatenate කරලා තියෙනවා 2ට. 1 වල තියෙන welcome, 2 වල තියෙන 2020 concatenate කරාම එන්නේ welcome 2020. මේ welcome 2020. හරිම ලේසි 44 වෙනි ප්‍රශ්නේ මේ පාර පේපර් එකේ. හරි. ඊළඟට ෆෝරම් එක field set කාණ්ඩය නැත්නම් මේක ඉංග්‍රීසි මීඩියම් එකේ තියෙන in a form. So how to show the caption using field set. Inside field set, how to show the caption. So caption of field set එක caption එකක් පෙන්නන්නේ කොහොමද? Legend. field set එක caption එක title එකක්. දැන් අපි ලියපු code එක බලන්න. අපි ලියපු code එකේ field set එකේ caption එක කියන්නේ මොකක්ද ඔය කියන්නේ? මෙන්න මේක. අපේ code එකේ අපේ index file එකේ මේ තියෙන්නේ. අපි දැම්ම legend එකේ sorry field එකේ legend එක selection example field set එකේ legend එක selection example ඒක අපිට කොහොමද පෙනුනේ මේකට ගියාට පස්සේ කොහොමද අපිට පෙනුනේ එක day 4 වලට ගියාට පස්සේ selection example ඒක තමයි caption එක
ඉතින් caption එක දාන්නේ කොහොමද දානවා මොන tag එක පාවිච්චි කරලා දානවා field set වල. field set වල caption එක පෙන්නන්නේ legend tab එක පාවිච්චි කරලා. ඉතින් ඒ වගේ. ඒතර ඒකට වාට උත්තර ලියන්න පුළුවන්. මේකට උත්තර ලියන්න පුළුවන්. දෙකකට ලියන්න පුළුවන්. හරි. ඊළඟට මේක HTML වලින් අහලා තියෙන්නේ. හරි. CSS. මේ ඔක්කොම Python. Python. හරි. ඉතින් ඔය වගේ තමයි පේපර් එකේ දැන් ප්‍රශ්න මම කරලත් පින්නේ ඒකයි ප්‍රායෝගිකව මේවා හරි සරල ඒවා අහන්නේ. අපිට වැඩිපුර ඉගෙන ගත්තට මේවා සෙකන්ඩ් පේපර් එකේ මීට වැඩි අහනවා. ඒ වුණාට හරිම සිම්පල් ඒවා අහන්නේ. එහෙනම් රෙඩි වෙන්න. ඉතින් මේවා චැලෙන්ජස් කරගන්න විභාගයට අපි මෙහෙමයි කරේ කියලා කවදාද දවසක සතුටින් කියන්න පුළුවන්. ක්ලාස් යන්න තිබ්බේ නෑ අපිට ඔක්කොම වහලා තිබ්බේ. ඒත් අපි කොහොම හරි මහන්සි වෙලා විභාගය කරා කියලා. ඒ වගේම අපි කොහොම හරි සමහරවිට ඔයගොල්ලන්ට earn කරන්න විදියක් නැති වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ parents-ලාට earn කරන්න විදියක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන තැනක අපි ඉන්නේ. ඒත් ඔයාලට පුළුවන් නම් කොහොම හරි online හරි මොනවා හරි කරලා online data entry හරි මොනවා හරි online job එකක් කරලා drop shipping හරි ඕනම දෙයක් මොකක් හරි කමන්නෑ කරලා ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලන්ගේ earning එක තියාගන්න මොකක් හරි දෙයක් කරන්න ඒව වටිනවා. හරි. අන්තිම එක මම කියලා දෙන්නම්. මම ලොකු වෙලාවක් ගත්තේ ඔයගොල්ලන්ට මේ ඇයි මේ ඔන්ලයින් ලර්නින් වලට ඔයගොල්ලන්ගේ සහභාගීත්වය ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ කතා කරනවා මදි ප්‍රශ්න අහනවා මදි ඒක වැඩි කරගන්න ඒක ඉම්ප්‍රූව් කරගන්න මොකද ඔයගොල්ලන්ට ලැබෙන අවස්ථා මෙහෙම ඔපචුනිටිස් ඉතින් මට එන්න පුළුවන් පැය දෙකකට විතරයි ඔයාලව කනෙක්ට් වෙන්න හැබැයි ඔයාලා මේ පැය දෙකේ උපරිම ප්‍රයෝජන ගන්න ඔයගොල්ලෝ ප්‍රශ්නත් අහලා ඉගෙන ගත්තා නම් දැන් මුකුත් අහන්න නැතුව හිටියම කිසිම දෙයක් ඔයගොල්ලෝ මට හිතෙනවා එක්ක ඔයාලට පර්ෆෙක්ට්ලි තේරෙනවා නැත්තම් හිතන දෙවෙනි එක තමයි මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියන එක සමහරට දෙවෙනි එක දන්නේ ඇත්ත ඉතින් එහෙම හිතෙන්න දෙන්න එපා. අර chat එකේ අහන්න මොන හරි මේ මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා අහන්න. එතකොට තමයි මේ මටත් පණ තියෙන ගතියක් දැනෙන්නේ නැත්තම් මැරිලා වගේ නිකන් මේ භූත ලෝකේට ගිහිල්ලා ක්ලාස් එකක් කරනවා වගේ තමයි මට දැනෙන්නේ. හරි. ඕකේ ප්‍රශ්න නැහැ කියලා හිතනවා මම තියනවද? තියෙනවා නම් අහන්න. නැත්තම් ප්‍රශ්න නැහැ කියලාවත් ගහන්නකෝ chat එකේ. ඒකත් හිතට නිදහසක් මගේ. හරි අවසන් එක ස්විච් කේස් එක මම හිතනවා ස්විච් කරන්නේ ස්විච් වේරියබල් එක මත මේ වේරියබල් එකේ අගය තමයි කේස් විදියට දෙන්නේ ස්විච් කියන ආන්සර් වේරියබල් එක ආන්සර් වේරියබල් එකේ values තමයි cases වෙන්නේ ආන්සර් වේරියබල් එකට දැන් දෙකෙන් බෙදුවම ඉතිරි වෙන්න පුළුවන් either one if you divide by 2 the remainder might be 1 or 0 nothing else if you divide a number by 2 remainder can be 1 or 0 nothing else because integer remainder purna sankhyaatmaka itiriya it can be 1 or 0 so then you have case 0 and case 1 it will never come to default case but if you divide by 3 තුනෙන් බෙදුවොත් බිඳුවක් වෙන්න පුළුවන් ඉතිරිය එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්නත් පුළුවන් හරි අපි තුනෙන් බෙදලා බලමු මේක සේව් කරලා තුනෙන් බෙදලා මම සරල එක්සැම්පල් එක රන් කරොත් අපේ සරල version some other කියලා එනවා. හේතුව බිඳුවක් නොවන එකක් නොවන ඒවා තුනෙන් බෙදුවම තියෙන්න පුළුවන්. දැන් අපි ලේසි එකක් ගමු. 4 තුනෙන් බෙදුවම ඉතිරි 1යි. 1යි නම් මෙයා දෙන්නේ මේකේ අනුව නම් odd number කියලා. හැබැයි ඒක වැරදි ඈ මේ දැනට. වෙන එකක් දෙමු. වෙන මැසේජ් එකක් මේක හරි නැහැනේ. 4 තුනෙන් බෙදෙන්නේ. මම දානවා remainder is 1 කියලා. එකක්වත් ඉතිරි නැත්තම් මම දානවා remainder is 0 කියලා. මෙතනදී මම දානවා remainder is some other කියලා. බිඳුවක් ඉතිරි නම් බිඳුව එකක් ඉතිරි නම් එක නැත්තම් some other. 4 තුනෙන් බෙදම එකක් ඉතිරි. ඉතින් ඒ හින්දා අපිට එන්නේ remainder is 1 කියලා. ඊළඟට මම මෙතන දැම්මොත් 6 තුනෙන් බෙදුවම හරියටම බෙදෙනවා. ඉතින් ඉතිරි බිඳුවයි. එහෙනම් remainder is 0 කියන එක අපිට එයි. Then the next one is default. අපි බලමු 8 වගේ ගත්තොත් දෙකක් නේ ඉතිරි වෙන්නේ තුනෙන් බෙදුවම. එහෙමනම් අපිට එන්න ඕන default එක. remainder is some other. හරි ඔහොම තමයි switch case පාවිච්චි කරන්නේ. ඉතින් switch case එක if else එකකින් implement කරොත් මේක ටිකක් දිග වැඩි වෙන්න පුළුවන් if
අපිට කියන්න පුළුවන් if $ans සමානයි නම් බිඳුවට අපි මේ වගේම ඉකෝ කරනවා ඉකෝ නැත්නම් මෙතනින්ම කොපි කරලා ගමු control V else if $ans answer සමානයි නම් එකට අපිට කියන්න පුළුවන් echo remainder is one කියලා else මෙහෙම තමයි එකම දේ if else වලින් implement කරන්නේ මේ උඩ තියෙන example එකම if else වලින් implement කරනවා නම් අපිට කරන්න වෙන්නේ remainder is some other එහෙම නැත්නම් remainder is some other කියලා තමයි අපිට ලියන්න. හරි. එතකොට මේකත් මම HR එකක් දාන්නම් ඊළඟ එක කියලා හොයාගන්න echo horizontal ruler HR එතකොට හරස් ඉරක් ඇඳෙයි. හරි. remainder is some other එකම උත්තරේ තමයි එන්නේ. පල්ලෙන් if else එකෙන් උඩ එන්නේ switch case එකෙන්. හැබැයි වෙනසක් තියෙනවා. ඒ වෙනස එන්නේ මෙතනින්. හදිස්සියවත් මම break කියන එක දාන්නේ නැහැ. මෙන්න මේ පළවෙනි break නැත්නම් මේ break කියන එක කමෙන්ට් කරමු අපි. කමෙන්ට් කරාම මේක වැඩ කරන්නේ නැහැ නේ. හරි. දැන් මම මේක save කරනවා. ඒකල මම ගන්නවා 6. 6 3ෙන් බෙදුවම ඉතිරි වෙන්නේ නැහැ නේ. ඉතිරි බිඳුවනේ 6 3ෙන් හරියටම බෙදෙනවා ඉතිරි බිඳුවයි. දැන් බලන්න. මට එනවා remainder is 0. තව එකක් එනවා remainder is 1. ඒ switch case වලින්. if else වලින් හරියටම කියනවා remainder is 0. මම බෙදුවේ 6 3ෙන්. 6 divided by 2 you know remainder is 0. Switch case says remainder is 0 as well as remainder is 1. But if else says remainder is 0. That's why because I have removed the break. Break එක remove කරොත් enter වෙන තැන ඉඳන් ඊළඟ break එක වෙනකන් යා යනවා. enter වෙන්නේ මෙතන ඉන්නේ. case 0 එකකින් ඇතුළට එනවා. ඇතුළට ඇවිල්ලා break නැහැනේ මෙහෙම පල්ලට යනවා. case 1 එකටත් එනවා. case 1 එක remainder 1 කියලා දානවා. ඊට පස්සේ තමයි break වෙලා එළියට යන්නේ. ඒ තමයි switch case වල වෙනස. දැන් මෙතන break එකක් තිබ්බේ නැත්තම්. මෙතන break එකක් නැහැ. මෙහෙම save කරොත් ඒ අපිට පෙන්නනවා remainder is 0 remainder is 1 remainder is some other. 0 වලින් එයා ඇතුළට ගියා. ඊට පස්සේ break කොහෙවත් නැහැ. break හම්බෙන්නේ නැති හින්දා එයා remainder is 0 remainder is 1 remainder is some other කියන තුනම print කරනවා. ඔන්න මතක තියාගන්න exam එකේ පටලවන්න පුළුවන් තැන switch case. හරි. මෙහෙම හිතන්න. මම මෙතනට 7 දානවා. 7 දැම්මොත් ඔයා ගන්නවා 7 3ෙන් බෙදුවම ඉතිරි වෙන්නේ කීයද? 1යි. එහෙමනම් case 0 එකෙන් ඇතුළට යන්න විදිහක් නැහැ. case 1 එකෙන් තමයි යන්නේ. case 1 එකට ගියාට පස්සේ remainder 1 හම්බ වෙනවා. break එකක් නැති හින්දා එයා දිගටම යනවා. උඩ switch case එක කියනවා remainder is 1 remainder is some other. හැබැයි යට if එක හරියටම කියනවා remainder is 1 කියලා. හරි. හේතුව break එකක් නැහැ. break එකක් නැත්නම් remainder is 1 කියන එකෙන් enter වෙනවා. break වෙන්නේ නැහැ. default එකටත් යනවා. remainder is some other කියලා එනවා. ඊට පස්සේ තමයි එළියට යන්නේ. මෙයා එහෙම නැහැ. හරියටම අදාළ එකෙන් ගිහිල්ලා ඒක විතරයි දෙන්නේ. if else අදාළ එක විතරයි දෙන්නේ. break නැත්නම් switch case වල හැසිරීම වෙනස්. break තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. break තිබ්බොත් switch case එක if else එකට සමාන විදිහටම දැන් දෙකේම break ටිකේ මම කමෙන්ට් කර අයින් කරොත් මේ එතකොට උඩ එකත් සමානයි පල්ලෙහ එකත් සමානයි. හරි. ඔය ටික තමයි අපිට switch case සහ switch case if else ternary. ternary කියන එකේ ඕනම දෙයක් කරන්න පුළුවන්. තව මම චූට්ටක් පෙන්වන්න ternary එකේ තව පොඩ්ඩක් එක line එකක් වැඩිපුර ternary එකේ operation එකක් වුණත් කරන්න පුළුවන්. මම කියනවා මෙහෙම $k සමානයි 10යි. මම කියනවා මේ වගේ තව එකක් ternary statement එකෙන් මම කියනවා echo කරන්න නෙවෙයි නිකන් $p කියලා $p සමානයි කියලා මම මෙතනට දෙනවා $k විශාලයි හෝ සමාන නම් 6ට වඩා එහෙමනම්
මං කියනවා ඩොලර් K plus $K plus 6 K plus 100 එහෙම නැත්නම් $K plus 1000 ඊට පස්සේ මම මෙතනින් කියනවා echo $P හරි මෙතනදි කරේ මෙතනත් අපි HR එකක් දාගමු ඊළඟ ලයින් එකට යන්න මෙතනදී මම ටර්නරි පාවිච්චි කරේ මැතමැටිකල් ඔපරේෂන් එකකට k කියන්නේ 10යි k 6ට වඩා වැඩි හෝ සමාන නම් මම කෝ k ට 100ක් එකතු කරලා ඒ යගේ සමාන කරන්න ඕන p ට k 6ට වැඩි හෝ සමාන නැත්නම් k ට 1000ක් එකතු කරන්න ඕන මම p ව print කරන්න කියනවා දැන් බලන්න print වෙන්නේ මොකක්ද කියලා sorry මම save කරේ නැහැ save 110යි කොහොමද 110 වුනේ මෙතනට ගියාම $K කියන්නේ 6යි sorry K කියන්නේ 10යි 10 6ට වඩා වැඩි නම් 100යි එකතු වෙන්න ඕන හරි මම මෙහෙම දෙනවා 60 දෙනවා K කියන්නේ 10යි 10 60ට වැඩි නැහැ නැත්තම් කීයද එකතු වෙන්නේ 1000ක් එකතු වෙනවා ඒ else එක මෙතනනේ එහෙමනම් මේ වෙලාවට print වෙන්නේ 1010යි හරි ඒ කියන්නේ ternary එක පාවිච්චි කරන්න පුළුවන් mathematical operation වලටත් හරි මම මෙතනින් ක්ලාස් එක නවත්තනවා අදට ඕගොල්ලන්ගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මම විනාඩි 5ක් දෙනවා ඕගොල්ලන්ට අහන්න මොනවා හරි ගැටලු තියෙනවද chat එකේ තියෙනවා sir why we are adding default at the end of switch case okay so the reason that we are adding switch default after each case so something like this think that you are withdrawing from bank account you are withdrawing money from bank account so in case you are withdrawing 500 rupees so it will give you 500 rupees case if you are withdrawing some okay let's say 1000 rupees එහෙම ඔයාලා දෙනවනේ මේක selection තියෙනවා මේ selection වලින් එකක්වත් ඔයා select කරේ නැහැ then the default will be sending the card back by showing the balance or something again ඔයා withdraw කරන්න නැත්නම් මෙහෙම withdraw කරනවා select කරනවා withdraw option කීපයක් තියෙනවා 5000ක් withdraw කරන්නේ 10000ක්ද withdraw කරන්නේ කියලා එහෙම options තියෙනවා ඒ අතරේ other කියලා option එකකුත් තියෙනවා එතකොට 5000 withdraw කරන්න කිව්වොත් කෙලින්ම 5000ක් එවනවා. ඒ කියන්නේ මෙතන යන්නේ අපි හිතමු මෙතන withdraw වෙනවා 5000. 10000ක් withdraw කරන්න කිව්වොත් 10000ක් withdraw වෙනවා. 20000ක් withdraw කරන්න කියලා select කරොත් 20000. හැබැයි එහෙම නැති එකකුත් තියෙනවා. some other කියලා ඔයාලට එතකොට දෙන්න පුළුවන් කැමති withdraw කරන්න කැමති ගාණක්. එහෙම තියෙනවනේ ATM එකෙන් සල්ලි ගනිද්දි. That option is there no. There are some options. Given options are there. Whether you can withdraw 1000, whether you can withdraw 500, whether you can withdraw 5,000, 10,000, 20,000. Likewise, some options are there, but there's an additional option called other. The default option will be that additional option. When you select the default or that additional option, you can enter an amount and ask to then customer can enter an amount and ask the particular amount to be withdrawn from the account. That's why there's a other option always. හැම එකෙම තියෙන්නේ ප්‍රශ්න වලත් MCQ වලත් තියෙන්නේ මේකට උත්තරේ 1 2 3 4 වෙන එක දෙනවා other කියලා. some other. So this some other කියන එක තමයි මේ default option එකේ තියෙන. default අයින් කරන්න පුළුවන්. So you can remove default. If you want, you can remove the default one. Then it is strictly this system will work according to this instruction only, but other කියලා එකක් නැහැ. ඔයගොල්ලෝ කෝල් කරනවා කස්ටමර් කෙයාර් එකට. කස්ටමර් කෙයාර් එකට කෝල් කරනකොට කස්ටමර් කෙයාර් එකෙන් අහනවා ඔබට ඇත්තේ ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ ගැටලුවක් නම් එක ඔබන්න. ඔබට ඇත්තේ ඩෙබිට් කාඩ් සම්බන්ධ ගැටලුවක් නම් දෙක ඔබන්න. ඔබට වෙනත් ගැටලුවක් ඇත්නම් වෙනත් ගැටලුවක් කියන එක තමයි default option. The default option can be removed. There's something called finally as well. I have not explained here.
ෆයිනල් කියන්නේ ඕනම එකක් වුණාට පස්සේ අවසානයේට නිකන් වෙන ක්ලියරන්ස් පාර්ට් එක අපිට ෆයිනලි කියලා එකක් දාලා ඒකට දාන්නත් පුළුවන්. That is the last one. So I have not included that one. So let's discuss that in the next day. So any other questions? Other than that, any other questions? Okay, if you don't have any other questions, let's stop from here. So if you have questions, if you are reluctant to ask in a group, so what you can do is you can just send me a WhatsApp message or an email, whatever method, or give me a call. Ask, then I'll answer, because it is really recommended. ඒකෙන් තමයි ඔයාට ඕන ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. මොකද කොමන් ප්‍රශ්න ටික කොහොමත් විසඳෙනවා මේකෙන්. හැබැයි එක එක්කෙනාට තියෙන වෙන වෙනම ප්‍රශ්න. Therefore, you are invited and your questions are always welcome. Okay, thank you very much. Have a nice day.